समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजत्ते स्मन्तु सद्गमपदम् धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता धम्म श्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतो सम्मा सम्बुद्धस्से कतमेच भिक्खवे आसवा परिवज्जना पहासब्बा इद भिक्खवे भिक्खु पटिसंखायो निचो चंदं हत्ति परिवज्जेति चंदं अस्तं परिवज्जेति चंदं गुणं परिवज्जेति चंदं पुत्रं परिवज्जेति अहिंखानुं कंटकादानं सुभं पपातं चंदनिकं वलिगल्लं यथा रूपे अनासने निसिन्नं यथा रूपे अगोचरे तरन्तं यथा रूपे पापके नित्ये भजन्तं विष्णु ब्रह्मचारी पापके सुठाने सुखप्रियुं तं च अनासनं तं ते च अगोचरं ते च पापके नित्ये पटिसंखायो निसो परिवज्जेति यं हिस्स भिक्खवे अपरिवज्जयतो पञ्चेयुं आसवा विगत परिलाहा परिवज्जयतो आसवा विगत परिलाहा न हुन्ति इमे उच्छन्ति भिक्खवे आसवा परिवज्जना पहातब्भाति गौरवनीय අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි වස්සාන සමයේ සිදු කරගෙන එන පුණ්‍ය දාමයට තවත් ස්වර්ණමය පුණ්‍ය පුරුකක් එකතු කරගන්න අවස්ථාවයි මේ මොහොතේ උදා වෙන්නේ සම්භාසව සූත්‍ර දේශනාවේ පස්වෙනි අංගයේ හැටියට දේශනා වුණු පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳවයි
අද දවසේ අපට මාතෘකා වෙලා තිබෙන්නේ. අපි මේ වෙනකොට දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව, සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව, ප්‍රතිවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව, අදිවාසනයෙන් දුරු කළ යුතු ආශ්‍රව, කරුණු හතරක් පිළිබඳව දැන ඉගෙනගෙන පස්වෙනි කරුණයි පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව. පරිවර්ජණය කියලා කියන්නේ බැහැර වීමෙන්. මේන් අදහස් කරන්නේ සීල සංවරය, ප්‍රාතිමෝක්ෂ සංවරය විශේෂයෙන් මේ කොටසෙදි කියවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඛතමේච භික්ඛවේ ආසවා පරිවර්ජනා පහතප්පා. මහණෙනි, පරිවර්ජණයෙන් දුරු කළ යුතු, බැහැර වීමෙන් දුරු කළ යුතු ආශ්‍රව මොනවාද? ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛායෝනිසෝ. මේ ශාසනයේ අහන නුවණින් පරීක්ෂා කොට බලා චණ්ඩං හත්තින් පරිවර්ජ්‍යේ, නපුරු ඇතු දුරු කරනවා. චණ්ඩං අසං පරිවර්ජ්‍යේ, නපුරු අසුන් දුරු කරනවා. චණ්ඩං ගෝණං පරිවර්ජ්‍යේ, නපුරු ගොනු දුරු කරනවා. චණ්ඩං කුක්කුරං පරිවර්ජ්‍යේ, නපුරු බලු දුරු කරනවා. අහිංකානුං කණ්ඨකාදාන, සර්පයින් උල් කණු, කණ්ඨකාදානං කටුලැහැබ, හෙබ පර්වත, ප්‍රපාත, ගවර වලවල් ආදී අපවිත්‍ර තැන් දුරු කරනවා. ඒ වගේම වැරදි තැන්වල ගත කරන ඉරියව්, ආසන නුවණින් පරීක්ෂා කරලා දුරු කරනවා. වැරදි තැන්වල කරන හැසිරීම දුරු කරනවා. වැරදි පාප මිත්‍රාශ්‍රයන් නුවණින් බලා දුරු කරනවා. මෙන්න මෙසේ දුරු නොකරන්නේ නම් එකල්හි යම් හිස් දික්ඛවේ අපරිවර්ජ්‍ය. මේවා දුරු නොකළොත් 1000 දැවිලි සහිත ආශ්‍රව උපදින. පරිවර්ජ්‍යතෝ එවං සති ආස්වා විගත පරිලාහන. ඒවා දුරු කළොත්, ඉවෙන් දුරු වුණොත් ඒ බඳු 1000 දැවිලි සහිත ආශ්‍රව උපදින්නේ නැහැ. මෙන්න මේ ටික තමයි ඉනේ උච්චන්ති දික්ඛවේ ආස්වා පරිවර්ජනා පහත. පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව කියලා කියන්නේ. මෙහි අදහස් ටික අපි නැවත වතාවක් විමසලා බැලුවොත් අපට පේනවා, අපට වැටහෙනවා මේකේ කරුණු පිළිබඳව අර්ථ දෙකකින්, දෙපසකින් විමර්ශනයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. චණ්ඩං හත්තින් පරිවර්ජ්‍යේති, චණ්ඩං අස්සං පරිවර්ජ්‍යේති, චණ්ඩං ගෝණං පරිවර්ජ්‍යේති, චණ්ඩං කුක්කුරං පරිවර්ජ්‍යේති. අපිට යන්න තියෙන යම් ආවතක නපුරු ඇතෙක් ඉන්නවා කියලා දැනගත්තොත්, අපි ඒ පිළිබඳව අපරීක්ෂාකාරී වුණොත්, සැලකිලිමත් නොවුණොත්, ඒ ගැන නොසිතා නොවිමසා හිතුමනාපේ ඒ තෙන් පසු කරන්න ගියොත් මරණය හෝ මරණයට ආසන්න මහ දුකකටපත් වෙන්න පුළුවන්. යම් ආවතක නපුරු අස්සෙක් ඉන්නවා කියලා කිව්වා. ඒ ගැන සැලකිලිමත් නොවි, විමසිලිමත් නොවි ඒ මඟ අනුගමනය කළොත් නපුරු විපතකටපත් වෙන්න පුළුවන්. යම් මාවතක නපුරු ගුණෙක්, අනින ගුණෙක් ඉන්නවා කියලා කිව්වා. ඒ ගැන සැලකිලිමත් නොවුනොත්, ප්‍රවේශම් නොවුනොත් නපුරු විපත්ති වලටපත් වෙන්න පුළුවන්. සපාකන නපුරු බල්ලෙක්
යම් මාවතක ඉන්නවා කියලා කිව්වොත් ඒ ගැන සැලකිලිමත් නොවුනොත් විමසිලිමත් නොවුනොත් ආරක්ෂාකාරී නොවුනොත් නපුරු විපත් ගෙන දෙනවා. ඒ වගේ පින්වතුනි අපිට යම් අනතුරක් ලබන්නට තියෙනවා නම් ඒ බඳු අනතුරක් ඇති මාවතක අපිට යන්න වුණොත් අපි කොහොමද යන්නේ? ඇතෙක් ඉන්නවා, නපුරු අස්සෙක් ඉන්නවා, ඒ මාවතේ නපුරු ගොනෙක් ඉන්නවා, මේ මාවතේ නපුරු බල්ලෙක් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණොත් අපි පුළුවන් තරම් උත්සාහවත් වෙනවා ඒ පාර දුරු කරන්න. ඒ පාරේ නොගිහින් වෙන මාවතක් තියෙනවා නම් අපි තෝරගන්නවා ඒ මාවත. ටිකක් දුර වුණා විපත්තියක් කරදරයක් නැතුව යන්න පුළුවන් මාවත තෝරගන්න. වෙන යන්න මාවතක් ඇත්තෙම නැත්තම් ඊළඟට අපි බලනවා ඒ ඇතු පාරේ නැති වෙලාව කොයි වෙලාවද? පරීක්ෂාකාරී. දිය බොන්න ආහාර හොයාගෙන යන්නේ කොයි වෙලාවෙද? කොයි ඉසව්වේද මේ වෙලාවල් වල පරිතරන්? ඈත ඉඳන් පරීක්ෂාකාරී වෙලා සුදුසුම වෙලාවක් බලලා තමයි ඒ ඉම පහු කරන්නේ. නපුරු වාසියේ ගොනෙක් බල්ලෙක් යන මාවතේ ඉන්නවා කියලා කිව්වත් යන්නම වෙනවා නම් යා යුතුයම නම් ඒ මාවතේ සුදුසු වෙලාව බලනවා. සුදුසු පිළිවෙල බලනවා. තනියෙන් ගියොත් අනතුරු වෙන්න පුළුවන්. තව පිරිසක් එක්ක ගියොත් ආරක්ෂක විධිවිධාන ඇතුව ගියොත් මේ නපුරු විපතටපත් නොවි යන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේ මේ විදිහට ගියොත් මේ විපතට නොවැටි යන්න පුළුවන්. කල් ඇතුව බොහෝම පරීක්ෂාකාරී වෙනවා ඒම පව් කරන්නට. හොඳින් කල්පනා කරලා සුදුසු කල්යල් වේලාව බලලා ඒම ඒ බිම පහු කරන්න පුළුවන්. විපතකටපත් නොවි. හැබැයි ඒ ටික කරන්න පුළුවන් වෙන්නේ ඒ පිළිබඳව හොඳින් නුවණින් විමසා බැලූ කෙනෙකුට. ඒ ටික විමසීමක් කළේ නැත්තම් විමර්ශනයක යෙදුනේ නැත්තම් ඒ විපතට භයානක විපතකට දෙන්න පුළුවන්. යමක් කරන්න කලින් බොහෝ දේ සිතන්න විමසන්න සිද්ධ වෙනවා. ඒ බවටත් මේ දේශනා පාඩයන් තුළ යම් අදහසක් අපිට මතු කරලා දෙනවා. අපි විස්තර කරලා බලමු. ඊළඟට අහින් යම් බිමක සර්පයෝ ඉන්නවා නම් ඒ සර්පයන් ගහන භූමියක් කියලා අපි දැනගත්තොත් අපි හරීම පරිස්සම් වෙනවා. සර්පයෝ ඉන්න භූමියේ කොයි වෙලාවෙ කොයි තැන ඉන්නවද කියලා දන්නේ නැහැ. අතු උඩත් ඉන්න පුළුවන්. කඳෙත් ඉන්න පුළුවන්. බිමත් ඉන්න පුළුවන්. බිම ගුලි වෙලත් ඉන්න පුළුවන්. දිගහැරිලත් ඉන්න පුළුවන්. පොළවේ කෙලින් වෙලා පිටක් වගේ ඉන්නත් පුළුවන්. කොයි වෙලාවෙ කොයි තැන කොයි මොහොතේ හමු වෙනවද කියන්න බෑ. එහෙම දන්න කෙනා සතර ඉරියව්වෙම ඒ බඳු බිමක හිටගෙන ඉඳගෙන ඉන්න වුණොත් හිටගෙන ඉන්නෙත් හාත්පස බලලා උඩ බලනවා උඩින්වත් සර්පයෝ ඉන්නවද පලාකුල ගොන්නේ. කඳේ ඉන්න සර්පයෝ ඉන්නවද වටපිටාවියක් විතිව. බිම හාත්පස වටපිට බලලයි ඉරියව් ගන්න. වාඩි වෙන්න වුණොත් ඒත් ඒ වගේ හුදට වටපිට පරීක්ෂා කරලා හාත්පස බලලයි වාඩි. නිදා ගන්න වුණොත් හොඳ ආරක්ෂිත තැනක් හොයලාමයි. ඇවිදිනවනම් පියවරක් පාසා හාත්පස පරීක්ෂාකාරීවයි පියවර තබන්න. ඔහු දන්නවා එහෙම නොවුනොත් අනතුරු කොයි වෙලාවෙ කොයි මොහොතේද කියලා කිව නොහැකියි. අපරීක්ෂාකාරී වුණොත් නොනුවණින් කටයුතු කළොත් ලොකු විපතකට මුල පුරයි. පරීක්ෂාකාරී වෙන්න. කණු උල් කණු පිහිටි බිමක යන එනකොට වාඩි වෙනකොට
හිටගෙන හිටියා, නිදියගෙන හිටියා පරීක්ෂාවෙන් කටයුතු කරන්න වෙනවා. නැත්තම් ඒ උල් මුල් වල හැපිලා, එනිලා වද වේදනා පීඩා ඇති වෙන්න පුළුවන්. තුවාල ඇති වෙන්න. මරණය හෝ ආසන්න දුකකටපත් වෙන්න. ඒ නිසා ඒ බඳු භූමිය ප්‍රවේශමින් පරිහරණය කරන්න. ඒ බඳු තැන් වලින් නොගිහින් යන්න පාරක් තියෙනවනම් ඒ ප්‍රදේශය දුරු කරලා ඈත් වෙලා යනවා. ඒ වගේම කටුලැහැබකට ගියොත් කටුලැහැබක් හරහා යන්න වුණොත් වෙන යන්න තැනක් ඇත්තෙම නැත්නම් මෙතනින්ම නම් යා යුතුයි. හුඟක් පරිස්සම් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සලායතනය සමාන කරනවා ගෙඩි වන පිළිකා ශරීරයේ පුරා ඇති කුෂ්ඨ රෝගියෙක්. කුෂ්ඨ රෝගියෙක් කටුලැහැබකට ගියොත් කොච්චර පරිස්සම් වෙන්නේ. තුවාල වන පිළිකා නැති කෙනෙක් වුණත් කටුවත්තක් පැටළුණු අද වේදනාවක් තුවාල වෙනවා. තුවාල තියෙන කෙනෙක්ගේ කටුවිත්තක් හැපුණොත් ඒ වේදනාව දෙතුන් ගුණයකින් සිය ගුණයකින් වැඩි වෙන්න පුළුවන්. ඒ බඳු කෙනා පියවරක් ඉදිරියට තියන්නේ උඩ තියෙන කටුවතු විසේ හැපෙයිද මූණේ හැපෙයිද ඒ තුවාලවල ගැටෙයිද දෙපස ඇති කටුවතු ඇඟේ හැපෙයිද බිම ඇති කටු කකුලේ එනෙනෙයිද හාත්පස බලමින්මයි ඉදිරියට යන්නේ. පියවරක් තබනවා නම් උඩ යට හාත්පස බලලමයි ඉඳ ගන්නවා නම් වාඩි වෙනවා නම් නිදිනවා නම් හාත්පස විමසලා බලලමයි කරන්නේ. එහෙම නොකළොත් විපාකේ Taman තමයි. ආදීනවේ Taman තමයි. අලාභය Taman තමයි. ඒ වගේ නපුරු බෑවුමක ඒ වගේම උස පර්වතයකට හෙලක් සමීපයට යනකොට නපුරු දුගඳ ගවර වලක් නගරේ කුණු කාණු ගලාගෙන ඇවිල්ලා එකතු වෙන පලාතක් දුගඳ හමන නර වලකට ජරා වලකට කිට්ටු වෙන්න කවුරුවත් කැමති නෑ. ඒ බඳු තැන් වලට යන්න වුණොත් හරි පරිස්සමින් යන්න. හෙලක් කන්දක් නගිනකොට පර්වතයකට නගිනකොට භයානක ප්‍රපාතයක් ළඟට සමීපයට යනකොට හොඳට හාත්පස බලලා වටපිට බලලාමයි පියවරක් ඉදිරියට තියන්නේ. අසීයෙන් එක පියවරක් ලැබුවොත් භයානක අනතුරු විපත්ති ළඟා වෙන්න පුළුවන්. ඒ බව දන්න නිසා හොඳ සිහියෙන් කටයුතු කරන්න. දුගඳ හමන තැනකට යන්න වෙනවා නම් පුළුවන් තරම් ඒ කරා නොගිහින් වෙන අතකින් යන්න බලන්න. බැරිම නම් ඒ සඳහා නොයෙක් උපක්‍රම යොදාගන්න. ඒ ගඳ නොදැනෙන්න, අපවිත්‍ර දේ නොතැවරෙන්න උපක්‍රම යොදාගෙනයි මේ ප්‍රදේශ පසු කරන්නේ. මෙන්න මේ වගේ නිබඳු තැන්වලදී සිව් ඉරියව්වම ප්‍රවේශමින් පරිහරණය කරනවා වගේ. අපි යම් තැනක ඉන්නකොට ඉඳ ගන්නකොට යථාරූපේ නිසින්නම් යම් තැනක ඉන්නකොට ඒ ගැන හරීම විමසිලිමත් වෙන්න ඕන. යථාරූපේ යම් තැනක අපි හැසිරෙනකොට අගෝචරේ චරන්ත සුදුසු නැති තැන්වල හැසිරෙනකොට පාපකේ මිත්තේ බජන්ත පාපී මිත්‍රයන් ඇසුරු කරනකොට අන්න අර වගේම හාත්පස බලලා බොහෝමත්ම සිහියෙන් නුවණින් ආශ්‍රව කෙලෙස් නොයැඩෙන විදිහට ඒතෙන් ඇසුරු වෙන්න ඕන කියන අදහසත් මේ සූත්‍ර ධර්මයට අනුව සසඳා ගලපා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ හැර ඊටත් වඩා තවත් අර්ථයක් මේකේ තියෙනවා. ඡණ්ඩං හත්තිං පරිවජ්ජේති ඡණ්ඩං අස්සං පරිවජ්ජේති ඡණ්ඩං ගෝණං පරිවජ්ජේති
චණ්ඩං කුක්කුරං පරිවච්ඡේති. අහිංකානුං කණ්ඨකාදානං සුද්ධං පපාතං චන්දනිකං මුලිකං. මේ තැන්වලට යනකොට යන්න වුණොත්, ඒ අතුරු අනතුරු විපත්ති තැන්වලට යන්න වුණොත්, ඒ තැන්වලට යන්න වෙන්නෙම දැඩි කරගත් ආත්ම ස්නේහයෙන් යුක්තව. ආත්ම ස්නේහයෙන් යුක්තව. ආත්ම ස්නේහය කියලා කියන්නේ නන්දි රාගය. නන්දි රාගය බලවත්ව ඉස්මතු වෙන්න පුළුවන් තැනක් ඒ අතුරු අනතුරු විපත්ති සහිත තැන. මම පරිස්සම් කරගන්න, මාව ප්‍රවේශම් කරගන්න කියන අදහස උපදිනවමයි. දැන් අපි මේ ආශ්‍රවය නම් දුරු කරන්න යන්නේ එබඳු බලවත්ව නන්දි රාගයේ උපදින ඒ අතුරු අනතුරු එන තැන් වලින් පුළුවන් තරම් මේ හික්මෙන සංවර වෙන කාලය තුල ආරක්ෂා වෙන්න වෙනවා. ඒ අදහසත් මේ දේශනා පාඨය තුල මේ ඉගැන්වීම තුල අන්තර්ගත වෙනවා. යම් යම් තැන්වලදී ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා නම් ඒ ආරක්ෂාව පිළිබඳව විධිවිධාන යොදන්න වෙන්නේ හිත කෙලෙස් සහගතවමයි. මෙතනින් අනතුරක් වෙන්න පුළුවන් කියලා අපි ලී කෑල්ලක් පොළු කෑල්ලක් අතට ගන්නේ ආවොත් දෙන්නම් කියලා. මරණ චේතනාව, ගහන චේතනාව, ආශ්‍රවයේ ක්ලේශය බලවත් වෙලා කෝටු කෑල්ලක් හෝ අතට ගන්නේ ආරක්ෂාවට. තාව ආරක්ෂාව. මම ආරක්ෂා වෙන්න ඕන. මේකෙන් පහර දීලා හරි. දුරු කළ යුතු ආශ්‍රවය බලවත්ව ගැඹුරින් ඉස්මතු වෙනවා බඳු තැන්වල. ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී මේ අතුරු අනතුරු තැන් දුරු කරනවා. ඒ සඳහා විනය පිටකය පරීක්ෂා කරලා බැලුවොත් හරි වැදගත් ඉගැන්වීම් විනය තුළ තියෙනවා. උන්වහන්සේ දේශනා කරපු අපි එක තැනක් විමසලා බැලුවොත් කුටියක් හදනකොට, වික්ෂුවක් ජීවත් වෙන්න කුටියක් හදනකොට ඒක හිතුමනාප කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හරි විනය කර්ම ගොඩක්කින් බැඳුණු එකක්. කුටි වස්තු දේශනා කරන්න ඕන. වික්ෂුන් ළඟට ගිහිල්ලා අවසර ගන්න ඕන. වික්ෂුන් වහන්සේලා ඇවිල්ලා පරීක්ෂා කරලා බලන්න ඕන. එතනදී පෙන්නනවා කුටියක් හැදුවාම ඒ කුටිය වටේ ගොන්නු දෙන්නෙක් බැඳපු කරත්තයක් දක්වගෙන යන්න පුළුවන් ඉඩ තියෙනවා. එයිනේ අපි හෙලක් අයිනේ, වලක් අයිනේ, පර්වතයක් අයිනේ ටියක් හැදුවොත් ඔළුවේ තියෙනවා පරිස්සම් වෙන්න ඕන කියන තැනක් නෙවෙයි. මමත්වය, ආත්ම සංකල්පය සිඳින්න දරුව යන. මේ පැත්තට යනකොට අනතුරක් තියෙනවා. කාටද? මට. මම රැකෙන්නේ. ආත්ම සංකල්පය දුරු කරන්න යෙදෙන ප්‍රතිපදාව තුළදී එබඳු දෙඩි අදහස් සංකල්ප ආත්ම දෘෂ්ටිය නූපදින ආකාරයෙන් පවත්වන්නයි මේ බඳු දේශනාවන් බුදුරජාණන් වහන්සේ පනවන්නේ. වෙන මෙවැනි ශික්ෂාපද පනවන්නේ. එනිසා ඔබ මොහොතකට හිතලා බලන්න මේ දේශනාව කොච්චර ප්‍රායෝගිකද කියලා. අපි ඇතෙක් ගුණෙක් අශ්‍රේක් බල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් අපි මේ මාවතේ යන්න වෙනවනම් අපි මොකක් හරි දෙයක් අතට ගන්න හදන. කෙනෙකුගේ ප්‍රමාණයට ඒක වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් තුවක්කුවක් අතට ගන්න පුළුවන්. කෙනෙක් කඩුවක්, කිනිස්සක්, පිහියක් අතට ගන්න පුළුවන්. තව කෙනෙක් මුගුරක් අතට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අඩුතරමින් කෝටු කෑල්ලක් හරි ගල් කැටයක් හරි අතට ගන්නවා වෙනවා. දැන් ඔන්න මේ තුල තියෙන ලොකු ධර්මයක්. රකින්න දෙයක් තියෙනවා, මච්චරිය. මගේ කියලා රකින්න දෙයක් තියෙනවා. මේ ආරක්ෂා කරන්න හදන එක මගේ කියලා දෙඩි කරගත්තා. කාම ධාතුව නිසා කාම සංඥාව
කාම සංඥාව නිසා කාම විතරකය. කාම විතරකේ නිසා කාම ඡන්දය. කාම ඡන්දේ නිසා කාම පරිධානය. කාම පරිධානය නිසා කාම පරිේෂණය. කාම පරිේෂණය නිසා කාම ලාභය. කාම ලාභය ඇති තැනයි මච්චි. බොහොම අතීතයේ කියපු දහම් පාඩයක් මේක අඩුපාඩුකම් තියෙනවත් දන්නේ. එහෙම පිළිවෙලක් තියෙනවා. එතකොට මච්චරිය ඇති තැන ආරක්ෂා කරන්න ඕන. ආරක්ෂා කරන්න තමයි දඬු මුගුරු අතට ගන්න. නපුරු වචන පිට වෙන්නේ. භයානක ඉරියව් ඇති වෙන්නේ ඒ තැන්වල. අර දවසක් එක ස්වාමීන් වහන්සේ නම පින්නපාතේ වඩි. මේ මගේම හැමදාම උදේට කෝකනම් බලුවැද්දා බල්ලොත් අරගෙන එනවා දඩේ මේ. දවස් ගණනාවක්ම හාමුදුරුව මුණ ගැහිලා දඩේ මේ ගියා එක සතෙක්වත් හම්බුනේ. ඊළඟට දවසෙත් උදේ දඩේ මේ යන්න වෙනකොට හාමුදුරුව මුණ ගැහුවා. කොහොම තරහා ගියා මෙයා හම්බ වෙලා ගියොත් තමයි දඩේමක්වත් හරියන්නේ. ඔය බලුවැද්දාගේ අදහස අපේ අය ළඟ හුඟක් තියෙනවා. හාමුදුරු කෙනෙක් දැක්කහම උදේට උම අසුබයි කියලා හිතන ඒ දඩේ මේ යන්නේ. දඩේ මේ යන අයත් නම් හාමුදුරුවෝ හම්බ වෙලා ගියොත් අසුබයි තමයි. ඊට වැඩි වෙනස් දේවල් වලට යනවා නම් හාමුදුරුවෝ ආශිර්වාදයක් සමානංච දස්සනං එතම් මංගල මුත්තම මංගල කාරණය. මට බොහොම තරහ ගියා බල්ලෝ ටික ඔක්කොම ටික කියන්නේ. බල්ලෝ එලවගෙන එනකොට හාමුදුරුවෝ උනත් ආත්ම ස්නේහය මතු වුණා. ඉක්මනින් ගහකට පොඩ. ගහක යන්තම් අත්ත කෙල්ලලා ඉන්නකොට අර උලකින් අනිනවා කකුල. එක කකුලකට අනිනකොට ඒක උස්සනවා අනිත් කකුල. ඒ කකුලට අනිනකොට අනිත් කකුල. මෙහෙම කලබල වෙනකොට හාමුදුරුවන්ගේ සිවුර වැටුණා. සිවුර වැටුනේ බලුවැද්දාගේ ඇඟට. බල්ලෝ හිතුවා හාමුදුරුවෝ වැටුණා කියලා බල්ලෝ ටික වට කරගෙන වැද්දව අපා කාලා මරලා දැම්මා. දැන් හාමුදුරුවන්ට මහා සංවේගයක් ඇති වුණා, කුකුසක් ඇති වුණා, සැකයක් ඇති වුණා මං නිසා නේද. උන්වහන්සේට දහම් මඟ වඩන්න නොහැකි වී ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ සැක දුරු කරගන්න ඕන. දැන් අපිටත් මෙන්න මේ වගේ තැන්වලදී අපි කොච්චර හික්මීමෙන් සංවරකමෙන් හිටියත් හදිසි විපත්ති වෙනකොට නොකියන දේවලුත් කියවෙනවා. නොකරන දේවලුත් කරනවා. ඒ කියන්නේ අපි නොහික්මුණු තැනකට එනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙබඳු තැන් දුරු කරන්න කියලා කියන්නේ. එබඳු තැන් පරිවර්ජණය කරන්න, බැහැර කරන්න. චණ්ඩං හත්තින් පරිවර්ජ්‍යේති. එබඳු පලාතකට යන්න එපා. ගියොත් යන්න වෙන්නේ නන්දි රාගයෙන් ආත්මස්නේ. චණ්ඩං අස්සං පරිවර්ජ්‍යේති. නපුරු අසු ඉන්න ප්‍රදේශය බැහැර කරන්න. චණ්ඩං ගෝණං පරිවර්ජ්‍යේති. නපුරු ගොනු ඉන්න ප්‍රදේශය බැහැර කරන්න. චණ්ඩං කුක්කුරං පරිවර්ජ්‍යේති. නපුරු බලු ඉන්න ප්‍රදේශය බැහැර කරන්න. යම් ප්‍රදේශයක සර්පයෝ ඉන්නවා නම් ඒ ප්‍රදේශය බැහැර කරන්න. යම් කුටියක වන දහනක වුණා බහුල කොට සතුන් සර්පයෙන් ඉන්නවා නම් හිත වඩා ගන්න ඒක බාධාවක්. ඒක ක්ලේශයක් වෙනවා. ජීවිත ආශාව වරින් වර මතුවෙන්න පුළුවන්. ජීවිත ආශාව මතුවෙන හැම මොහොතකම කුකුස සැකය ඇවිත් සමාධි හිතට බාධා කරනවා. සමාධි වෙන්න දෙන්නේ නැහැ හිතට. ඒ වගේම උල් මුල් කටු ගල් පර්වත වැටෙන ලිස්සන තැන් ප්‍රවේශමෙන් යා යුතු තැන් නම් තියෙන්නේ ආසන්නේ. එයාට සිහිය නුවණ පිහිටුවාගෙන කටයුතු කරන්න අමාරුයි. ඒ කුසලාරම්මණයකට යන්න බෑ. එතකොට මේ ප්‍රවේශමෙන් යන තැන මේ කය තමාව සුරක්ෂිත කරගෙන යන්න වෙනවා. අධර්මයයි සිහියට එන්නේ. එතකොට එතන සිහියෙන් ගියාට දැන් සිහියෙන් යනවා කියලා එතන සිහියෙන් ගියාට සිහියෙන් යන්නේ ආත්ම දෘෂ්ටියෙන්. සිහිය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ කුසලකයි. අනාත්ම සංඥා.
අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, දුක්ඛ සංඥාවෙන් එබඳු තැනක පිහිටන්න බෑ. ඒ නිසා එබඳු අතුරු අනතුරු තැන් කය ප්‍රවේශමින් පරිහරණය කරන තැන් වලින් ඉවත් වෙන්නට ඕන. එබඳු තැන් දුරු කරන්න ඕන ආශ්‍රවක්ෂය කරන්න. නැත්තම් නිතරම දාහ දැවිලි සහිත ආශ්‍රව උපදිනවා. බියෙන් සැකෙන් හැම මොහොතක්ම ගෙවන්නේ. බියෙන් සැකෙන් ගෙවෙන හැම තැනකම අකුසලයේ යෙදිලා ආත්මය බලවත් වෙලා කැමැත්තෙන් තෘෂ්ණාවෙන් උපාදී ස්කන්ධ උපාදාන වෙලා දුක දුක හැටියට දැකලා නැහැ. මොන දර්ශනේ දුක දුක හැටියට දැකලා නැහැ. දුක සැප හැටියටයි දැකලා තියෙන්නේ. සැප වූ ආත්මය සුරක්ෂිත කරගන්නයි විහිදෙන්නේ. කටයුතු කරන්න වෙලා. දර්ශනයෙන් තොර වෙලා. එනවා දර්ශනයෙන් යුක්තව මේව බැහැර කරන්න. මේ බඳු තැන් වල ඇසුරු කළොත් මේ දර්ශනයේ පිහිටා සිටින්න බෑ. දුක දුක හැටියට දකිලා කටයුතු කරන්න ගියොත් මැරෙන්න තමයි වෙන්නේ. මේ අතුරු අනතුරු විපත්ති වලට මුහුණ දෙන්න. ඒ නිසා ජීවිතය රැකෙන්නත් ඕන, ප්‍රතිපදාව තව ඉදිරියට වඩාගෙන ඉදිරියට යන්නත් ඕන. ඒ නිසා ඒබඳු තෙන් පරිවර්ජණය කරලා දුරු කරලා පතිරූපදේශ වාසෝච සුදුසු පෙදෙසකට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, යම් ප්‍රදේශයක හොඳින් අප උපස්ථාන සිව්පසය නොඅඩුව ලැබුණා හිත වඩා ගන්න බැරි නම් නුවණ වැඩෙන්නේ නැත්තම් මහණෙනි උපකාරයෙන් ඒ සිව්පසයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. වහාම මේ ප්‍රදේශ අතහැර දාලා යන්න. කවුරු අමනාප වුණත් තරහ වුණත් කමක් නැහැ, දාලා යන්න. යම් ප්‍රදේශක සිව්පසේ උපස්ථාන කරන්න කවුරුවත් නැති වුණා. ඒ අඩුපාඩුකම් තිබුණා. හිත වැඩෙනවා නම්, නුවණ වැඩෙනවා නම්, මග ප්‍රකට වෙනවා නම් මහණෙනි දුෂ්කරතාවයේ දරාගෙන ඒ පෙදෙස ඇසුරු කරන්න. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පිළිබඳව තමයි මේ දේශනා කරලා තියෙන්නේ. ඊළඟට යථාරූපේ අනාසනේ නිසින්නා. වැරදි තැන්වල ඉඳ ගන්න එපා. වැරදි තැන්වල ඉඳ ගන්න එපා. වැරදි තැන්වල හැසිරෙන්න එපා. වැරදි අය හැසිරු කරන්න එපා. එයි විඤ්ඤු සබ්‍රක්‍මචාරී පාපකේසු ඨානේසු ඔකප්පෙය්‍යු. නුවණැත්තම් විඤ්ඤු, නුවණැත්තම් විසින් සබ්‍රක්‍මචාරී සහායකයන් එකට වාසය කරන්නන්. පාපකාරී තැනක පිහිටවන්නා වූ, පාපකාරී තැනක ලා සලකන්නා වූ ඒ බඳු තැන් දුරු කරන්න වෙනවා. මට මතකයි මම මේ සූත්‍රය පළවෙනි වතාවට කියවමින් ඒ ගැන හිතමින් විමසමින් ඉන්න කාලේ මට යන්න සිද්ධ වුණා මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ධර්ම දේශනාවක. මට ආසනයක් පනවලා තිබුණා පන්සලේ. එතන වාඩි වුණාම බස් එකෙන් බහැපු තැන ඉඳලා පන්සලට එනකම් එන පාර හොඳට පේනවා. එදා හරියට සෙනග එන දවසක් බණ අහන්න. ඉතින් නොඑක් තරාතිරමේ අය නොඑක් විලාසිතාවන්ගෙන් පිරිච්ච අය බණ අහන්න එනවා. මමත් ඒ පැත්ත දිහා බලාගෙන ඉන්නවා, කිසි කල්පනාවක් නැහැ. එකවරටම මට මතක් වුණා යථා රූපේ අනාසනේ නිසින්නා. මට මේකේ අර්ථය නොවැටහි තිබුණේ. යථා රූපේ අනාසනේ නිසින්නා මේක නේද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මේ වැරදි තැනක නේද මේ ආසනේ තියෙන්නේ? ඒකම අනිත් පැත්ත පේනවා විඤ්ඤු සබ්‍රක්‍මචාරී පාපකේසු ඨානේසු කප්පෙය්‍ය. නුවණැත්තන් විසින් සබ්‍රක්‍මචාරීන් වරදවා හිතන්න පුළුවන් තැනක්. එක පැත්තකින් මට පේනවා
මේ පෙනෙන අරමුණු විෂම භාග අරමුණු ගැටිලා මගේ සිත කෙලසෙන්න පුළුවන්. කිලුටු වෙන්න පුළුවන්. රාග සහිත වෙන්න පුළුවන්, දේශ සහිත වෙන්න පුළුවන්. ඒ සඳහා ඉඩ තියෙනවා මේ ලැබෙන අරමුණු. එතකොට මේ ආසනය ඒ සඳහා හොඳතෝ තැන්න. එහෙනම් එක පැත්තකින් නපුරු තැනක්. නපුරු ආසනයක්. අනිත් පැත්තෙන් මේ පැත්තේ ඉන්න අයට හිතන්න පුළුවන් මේ හාමුදුරුවෝ මොනවද මේ බලන්නේ? සැක කරන්න පුළුවන් මේ හාමුදුරුවෝ බණ කිව්වට බලන දේවල්. කෙනෙකුට චෝදනාවක් නගන්න පුළුවන්, සැකයක් ඇති කරගන්න පුළුවන්. මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ මේ ඉන්න ආසනය ගැන පවා විමසිලිමත් වෙන්න කියලා කිව්වේ මෙන්න මේ හේතු දෙක නිසා. අනාසනයේ නිසින්නම් කියන දහම් පදය අවබෝධ කරගත්තේ දා. වහාම ආසනය වෙනස් කළා. ඇතිරිලිත් නෑ, ඊට මෙහා පුටුවක් දෙකක් තුනක් මෙහාට කරලා ඇවිල්ලා වාඩි. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ හැම ශික්ෂාපදයක්. හැම ඉගැන්වීමක්ම අපට අනුකම්පාවෙන්මයි. අපට කරුණාවෙන්මයි. අපිව රැකගන්නමයි මේ හැම ශික්ෂාපදයක් පනවලා. අපට කරදර කරන්න, අපට පීඩා කරන්න, අපට දුකක් දෙන්න පනවපු ශික්ෂාපද එකක්වත් නෑ. අපිට අනුකම්පාවෙන් අපේ සිත රැකගන්න, කය රැකගන්න, වචනේ රැකගන්නමයි මේ හැම ශික්ෂාපදයක්ම පනවලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රමාණ ශ්‍රද්ධාවක්, ප්‍රසාදයක් ඇති වුණා. ඉතින් ඔබ ඉඳ ගන්න කොටත් බලන්න ඕන කොතනද මේ ඉඳ ගන්න. සිල් සමාදන් වෙච්ච දවසේ, බණ අහන දවසේ ටිකක් හිතන්න. දැන් සමහර වෙලාවට අපි වාඩි වුණාම සමහර තැන් තියෙනවා අර පාරේ läග්ග බල්ලා වගේ. යන වාහනේට නැගිටින්න ඕනනේ. දැන් ওই දොරවල් අයිනේ තැන් වල වාඩි වුණාම එන කෙනා එන සැරේට වෙනස් වෙනවා. අවධානය යොමු වෙනවා. පහු වෙලා එන අයගේ දැන් මේකේ වාඩි වුණාන් පස්සේ අර ලෑලි පාලමක් උඩ ඉන්නවා වගේ. කවුරු හරි යනකොට එහාට මෙහාට ඉතින් හරි සද්දේ. ඉතින් ඒක වැඩි තැනක ආසන්න තැනක හිටියාම ඒක වැඩියෙන් දැනෙනවා. ඒ නිසා වාඩි වෙන තැන වුණත් බලන්න ඕන හිතට මොකක්ද වෙන්නේ මෙතන හිටියොත්. මේ හිත රැක ගන්න පුළුවන් තැන කොතනද? සිතේ ස්වභාවය දුබලයි. පුංචි දෙයකට පවා මෙහි අතහැරලා එහාට දුවනවා. ධර්මයේ අතහැරලා, නිමිත්ත අතහැරලා, අරමුණ අතහැරලා දුවනවා. ඒවන් හිතක් තියෙන්නේ. ඒ නිසා පරිස්සම් කරන්න ඕන එකක් තියෙන්නේ. ඒ නිසා විවිධ අරමුණු වෙන, විවිධ අරමුණු පෙනෙන තැන් වලින් වෙන් වෙන්න. ආසනේ වාඩි වෙන තැන පවා පරිස්සම් වෙන්න ඕන. නුසුදුසු තැනක් නම් පරිවර්ජන දුරු කරන්න. දුරු නොකළොත් ආශ්‍රව ක්ලේශ උපදිනවා. අගෝචරේ චරන්තම් යම් තැනක හැසිරෙනකොට එතන හැසිරීමෙන් වන තම අධ්‍යාත්මයට, තමන්ගේ දැක්මට, දර්ශනයට සිදුවෙන අලාභේ පාඩුව ගැන කල්පනා කරන්න. ඒ නුවණින් බලන, නුවණින් දකින කෙනා, දර්ශනයෙන් යුක්ත කෙනා වූ දන්නවා නුවණින් දැකිය යුතු ධම හේතුඵල ධර්මතාවය. ඒ ධර්මතාවය වැහෙන්නේ කාමච්ඡන්දාදී නීවරණ වලින්. දැන් මෙන්න මේ තැන් ඇසුරු කළාම මේ තැන් වල ඉන්නකොට මේ ආවරණ ධර්ම තමයි ඵල ලබන්නේ. ඒවෙන් තමයි මේ හිත වැහෙන්නේ. දැකිය යුතු ධම දකින්න බැරිව යනවා. ඒ නිසා සීලය සමාධි සංවත්තනිකයි. මෙතනදී මේවා දුරු කරන්නේ වෙන යමක් නිසා නෙවෙයි. මේ තැන්වල ප්‍රවේශම් නොවුනොත් කාමච්ඡන්ද ව්‍යාපාද මේ ආදී නීවරණයි උපදින්නේ. ආවරණ ධර්මයි හිතේ හටගන්නේ. නුවණින් දැකිය යුතු ධම දකින්න බෑ වෙහිලා ගියාම. ඒ නිසා එතන ආවරණේ නොවෙන්න හොඳින් ධම නුවණින් පරීක්ෂා කරලා බලන්න,
සුදුසුසේ සමාධි හිත පවත්වන්න නම් වැරදි අරමුණු ලැබෙන තැන් අතහරින්න. යම් තැනකට ගියාම පරීක්ෂාකාරී වෙන්න වෙනවා. අර නපුරු ඇතු ඉන්න තැනට යනකොට සිව් ඉරියව්වෙම පරීක්ෂාකාරී වෙලා පියවරක් ඉදිරියට තබනවා වගේ. මේ යම් තැනක හැසිරෙනකොට මෙතන හැසිරීමෙන් මොකක්ද වෙන ලාභය අලාභය විමසා බලන්න. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද හැටියට අපි ඇසුරු නොකළ යුතු නොයා යුතු තැන් ගොඩක් පනවලා තියෙනවා. ඒවා උන්වහන්සේ පනවන්නේ අපේ ආරක්ෂාවට. ඒ තැන්වලට ගියොත් තරහව අමනාපය ඇති වෙන්න පුළුවන්. ඡන්දය රාගය කාමයේ හට ගන්න පුළුවන්. ඒ නිසා දුරු කළ යුතු තැන් අගෝචර තැන් හඳුනා ගන්න වෙනවා. ඒක තම තමන් විසින්ම විශේෂයෙන් තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පනවපු තැන් තියෙනවා. ඒ හැර තමන්ට හඳුනා ගන්න වෙනවා අගෝචර තැන්. ගෝචර තැන පවා අගෝචර වෙලාවල් තියෙනවා. අපි හිතමු අපි සිද්ධාස්ථානයක් වැඳ පුදා ගන්නට යන්න ඕන. සිද්ධාස්ථානයක් වැඳ පුදා ගන්න යන ගමන හරි හොඳයි. ධර්මචාරිකාවක් ඒක. හොඳ ගමනක්. හැබැයි මේ හිත රැකගෙන ආශ්‍රවක්ෂය කරන්න යන දර්ශනයෙන් යුක්ත කෙනා ඒ යන ගමනක් නිකම්ම යන්නේ. කල්පනා කරලා බලනවා දැන් එතනට ගියාම වෙන ලාභ මොනවද අලාභ මොනවද? මේ වෙලාවට එතන තියෙන අරමුණු මොනවද? විෂම භාග අරමුණු එතන වැඩි වුණොත් හිත පාලනය කරගන්න බැරි වුණොත් නීවරණ ධර්ම හට ගන්නවා. නීවරණ ධර්ම හටගත්තොත් හිත ආවරණය වෙනවා. ආවරණය වුණොත් නුවණින් දැකිය යුතු හේතුඵල ධර්මතාවය දකිනා දැනගන්න තැන දැක ගන්න බැරුව යනවා. ආශ්‍රවක්ෂය කරගන්න බැරුව යනවා. අලුත් ආශ්‍රව හට ගන්නවා. නූපන්න ආශ්‍රව උපදිනවා. උපන්න ආශ්‍රවත් වැඩිනවා. ඒ නිසා මේ ගෝචර තැන උනත් යන්න සුදුසු වෙලා මොකක්ද? දවල් වෙලාවේ යනවට වඩා හොඳයි ටිකක් රැ වෙලා යන්නේ වෙන පුදාට. සෙනග අඩු වෙලාවේ යන්නේ හොඳයි. සෙනග අඩු දවසේ යන්නේ හොඳයි. තෝරා ගන්නවා තමන්ට අඩුම අලාභයක් වෙන. වැඩි අයහපතක් නොවන සුදුසුම වෙලාව තෝරගෙනයි ඒ සඳහා යෙදෙන්නේ. අපි හැම එකක්ම සිහියෙන් ඉන්ද්‍රිය සංවරයෙන් කියන තැනින් රකින්න බෑ. දැන් සිහියෙන් ඉන්ද්‍රිය සංවරයෙන් රකින්නවා කියලා නපුරු තැන් වලට ගියොත් ඉන්ද්‍රිය සංවරයටම විතරක් කරගන්න බෑ. දුරු කළ යුතු තැන් දුරු කරන්න ඕන. නිසා අගෝචර තැන් වලට යන්න වෙනවා නම් වලකින්න. සමහර තැන් තියෙනවා සමහර තැන් වලට ගියාම හිත කලකිරවන දේවල් තමයි අහන්න. හිත කෝප ගන්නවන දේවල් තමයි අහන්න වෙන්නේ. හිත ආශාවෙන් මන්මත් කරන දේවල් තමයි අහන්න දක්වන්නේ. ඉතින් ඒ බඳු තැන් තම තමන් හඳුන ගන්න ඕන. මෙන්න මේ ආසනේ හිටියොත් මෙන්න මේ තැන් වලට ගියොත් මේ අය ළඟට ගියොත් මේ තැන් වලට ගියොත් මෙන්න මේ විදිහේ නූපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා කියලා නීවරණ ධර්ම වලට හේතු හැදෙනවා කියලා හඳුනාගත්ත තැන් දුරු කරන්න ඕන. ඒ වගේම පාපකේ නිත්තේ බජන්තං ඇසුරු පිළිබඳව බොහොම පරීක්ෂාකාරී වෙන්න වෙනවා. ආශ්‍රය ගැන සැලකිලිමත් නොවුණොත් ඇසුර පිළිබඳව සැලකිලිමත් නොවුණොත් හුඟක් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ආශ්‍රය කියන එක හොඳට නරකට දෙකටම තියෙන ප්‍රධාන සාධක. නිවන් දකින්නත් ආශ්‍රය, කල්යාණ මිත්‍රාශ්‍රය. අපායට ආශ්‍රය. ආශ්‍රය කියලා කියන්නේ ප්‍රවේශමින් තෝරගන්න ඕන එකක්. ඒ ඇසුරු කරන පුද්ගලයෝ පිළිබඳව සැලකිලිමත් නොවුනොත් අපිට කවදාවත් මේ ජීවිතේ නෙමෙයි මේ ගෞතම සසුනේදිවත් බැරි මේ ආශ්‍රවක්ෂය කරගන්න මේ දුකින් මිදෙන්න. පුද්ගලයන් පිළිබඳව
හොඳින් හඳුනා ගන්න වෙනවා. සමහර පුද්ගලයෝ ඇසුරු කළාම අපේ ආශ්‍රව ගෙවෙන පැත්තට උපකාර වෙනවා. කතා කළොත් ධර්මයක්, උපදේශයක් ලැබෙන්නේ. දකින දැක්ම සතුටුගෙන දෙනවා, ආදර්ශ සම්පන්න. වීරියක් උපදවනවා. සමහර කෙනෙක් සමග අපිට කතා බහට ගියොත් කතාව පටන් ගන්නෙම සිත කූප ගන්න අරමුණ. නොඑක් විදිහේ දෙතිස් කතාවන් ගෙන් යුක්ත වෙනවා. අපි නොදැනුවත්වම අපේ සිතේ තිබිච්ච ධර්මයක් සිහියක් නුවණක් දුබල වෙනවා, බිඳ වැටෙනවා. නොදන්න ආශ්‍රව ගොඩකින් හිත වෙහිලා යනවා. නීවරණ ධර්ම ගොඩකින් හිත වෙහිලා යනවා. ඒ නිසා මේ ආශ්‍රය ප්‍රවේශමින් තෝරගන්න වෙනවා. ඒක තමන් විසින්ම කවුරුවත් කියන නිසා නෙමෙයි. තමන් හඳුනා ගන්න ඕන මේ ඇත්තත් එක්ක කතා කළොත්, මේ කෙනත් එක්ක කතා කළොත් මගේ හිතට මොකද වෙන්නේ? හිත නිවෙනවද, සංසිඳෙනවද? මොනවද මේ අය කතා කළොත් කතා කරන්නේ? තමන් තේරුම් ගන්න ඕන නූපන්න ආශ්‍රව උපදිනවද, උපන්න ආශ්‍රව වැඩිනවද? නූපන්න ආශ්‍රව නූපදිනවද, උපන්න ආශ්‍රවය දුරු වෙනවද? මේ අය සමග කතා කළාම, ඇසුරු කළාම, ළඟින් හිටියා. මේ අය ළඟ හිටියොත් ආශ්‍රව උපදින බවක් නම්, උපන්නේවත් වැඩෙන බවක් නම් එහෙනම් දුරු කරන්න වෙනවා. අර රජුරුවන්ට හිටියා බොහෝම හීල ඇතෙක්. එකවරම මේ ඇතා මහ නපුරු වුණා, රළු වුණා. රජුරු පරීක්ෂා කරලා බැලුවා ඇයි මෙච්චර මේ හීල ඇතා මෙහෙම රළු වුනේ, මිනී මරන්න තරම්. බෝධිසත්වයන් වහන්සේ පොරෝහිත බමුණා බාර දුන්න පරීක්ෂා කරලා බලන්න මොකද්ද හේතුව කියලා. එතුමා පස වටපිටාව ගැන පරීක්ෂාකාරී වෙලා බැලුවා. මේ හැන්දෑවට හොරකම් කරලා ඇවිල්ලා හොරු බඩු බෙදා ගන්න තැන මෙතන. ඔවුන් කතා කරන්නේ මහ නපුරු රළු වචන. දැන් දින ගණනාවක් මුළුල්ලේ මේ නපුරු වචන අහගෙන හිටපු මේ හස්තියා පවා නපුරු වුණා. අන්න නපුරු වචන භාවිතා කරන අය ළඟ හිටපු මේ අහිංසක සතා පවා නපුරු වුණා. අපි දන්නවා අර ගිරව් දෙන්නෙක්ගේ කතාව. සත්‍ය කුඹජා. එකම අම්මගේ දරුවෝ හැදුණු වැඩුණු පරිසරයත් එක්ක කොච්චර වෙනස් වුණාද? තාපසාරාමේ හැදිච්ච ගිරවා දකින අයට බොහොම ප්‍රියමනාප ස්වභාවයෙන් කතා කළා. ඉන්න වාඩි වෙන්න, අලතුරු කන්න බොහොම ප්‍රියයි. හොරුත් එක්ක හැදිච්ච ගිරවා අල්ලපියව, හොටපියව, මරපියව. නපුරුම වචන භාවිතා. බලන්න අහිංසක සත්තු පවා ආශ්‍රය තුල වෙනස්. එනිසා අපි පරිස්සම් වෙන්න ඕන. ඒක අපිට කවුරුවත් කාටවත් කියලා දෙන්න බෑ. මෙන්න මේ අයගෙන් වෙන් වෙන්න කියලා. මොකද හැම කෙනෙක් ළඟම හොඳක් තියෙනව නරකක්. අපි දැනගන්න ඕන මෙන්න මේ මාතෘකාවට ආවොත් හිත කෙලෙසෙනවා. කිලුටු වෙනවමයි. ඒ නිසා මෙයා ඇසුරු කළත් මේ මාතෘකාව කතා කරන්න ආවොත් මගේ ඇරලා යනවා. එහෙම නැත්නම් ඊට කලින් ධර්ම මාතෘකාවක් මා විසින්ම යොදා ගන්න. එහෙම නැත්නම් නිහඬව පසෙකට වෙනවා. එකලාව ඉන්නවා. මේ තනිවම ඉන්න එක රජකම වගේ කියලා කියන්නේ. එක රජ කෙනෙකුට හිටියා බිසෝවරු ගොඩක්. ඒ එක බිසෝවරු වලලු දාලා තියෙනවා. එක බිසවක් අත් දෙකේම වලලු ගොඩාක් දාලා. රජුරෝ ළඟට එනකොට අර නටන්න ඇඳා වගේ සද්දේ හරියට. තවත් බිසවක් එනකොට එච්චර වලලු නෑ වුණාට හරි සද්දයක්. මෙහෙම බිසෝවරු එනවා වලලු අඩු වෙන්න සද්දයක්. වලලු දෙකක් විතරක් දාගත්ත කෙනෙක් ආවා. එයාගේ ඒ වලලු දෙක ගැටෙනකොට පොඩි සද්දයක් එනවා. තව එක්කෙනෙක් ආවා යාගේ තියෙන එක වලල්ලයි. කිසිම සද්දයක්. රජුරු මේ
විසෝරුන්ගේ මේ වලලු ටික බලලා බණක් ඉගෙන ගත්තා. උන්වහන්සේ මේ අරමුණු කරගෙන භාවනා කරලා පස්සේ බුදු වුණා. උන්වහන්සේට පුළුවන් වුණා මේ දෙන්නේ හිතතැන ගැටෙන්නේ. ගැටුණොත් තමයි මේ අනිත් ධර්ම හටගන්නේ. උන්වහන්සේට පුළුවන්කම තිබුණා මහා ගැඹුරු දහමක් ඒ වලල්ල තුලින් දකින්න. ඒ නිසා තනිව ඉන්න එක මේ ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී හුඟක් ඇගීමට ලක් වෙන තැනක්. පිරිසක් එක්ක එකතු වෙන්න වෙනවා නම් කතා කරනවා නම් දස කතාවක්, ධර්ම කතාවක්. එහෙම නැත්නම් නිහඬ බව තෘෂ්ණීන් භූත භාවයේ කමඨහන් මෙනෙහි කරමින් ගත කරමින්. ඉතින් ගිහි ජීවිතයක් ගත කරන ඔබට මේක කොච්චර දුරට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එක තම තමන් තීරණය කරන්න ඕන. ඒ යම් පමණකට සීමා පනව ගන්න වෙනවා. මෙන්න මේ තැනට ගියොත් කතා කරන්න වෙන්නේ මේ දේශපාලනය, යුද්ධය මේවා. ඒවට ගියොත් න්‍යාශ්‍රව කෙලෙස් උපදිනවා වළක්වන්න බෑ. මේ සීනුවන තියන්න බෑ, පවත්වන්න බෑ. ඒ නිසා ඒ බඳු තැන් ඇසුරුනකොට වර්ජනය කිරීමේ පුරුද්ද හැකියාව හදාගන්න. මෙන්න මේවා ඇසුරු කරනවා නම් යං හිස්ස භික්ඛවේ අපරිවජ්ජය. මේවා පරිවර්ජණය නොකළොත් නූපන්නාශ්‍රව කෙලෙස් උපදින එක වළක්වන්න බෑ. උපන්නාශ්‍රව වැඩෙන එක වළක්වන්න බෑ. 1000 දෙවිලි සහිත ආශ්‍රව උපදිනවාමයි. පරිවජ්ජයතෝ එවං සති ආස්වා විගත පරිලාහන හොಂತಿ. දුරු කළ යුතු තැන් දුරු කළොත් නූපන්නාශ්‍රව උපදින්නෙත් නෑ. උපන්නාශ්‍රවය දුරු වෙලා යනවා. 1000 දෙවිලි සහිත ආශ්‍රවයන්ගෙන් මිදලා ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙන්න මේ දේශනාව තුළදී අපි අවධාරණය කරගත යුතු තැනක් තියෙනවා. අපි දැන් මේ කතා කරගෙන යන්නේ දර්ශනීය උපදවාගත්ත කෙනා ඒ දර්ශනයෙන් කාමාසව භවසව අවිජ්ජාසව දුරු කිරීම සඳහා සෙසු ධර්මතාවයන් උදව් උපයෝගී කරගෙන සීල සමාධි ප්‍රඥාවන් වඩන පිළිවෙල. දැන් දර්ශනීය වුණේ නුවණින් දැකිය යුතු ධමයක්. ආශ්‍රවක්ෂය වෙන්නේ මෙන්න මෙතනයි. දකින්නහන දැනෙන දැනගන්න ස්වභාවයක් අපට ලැබෙනවා නම් ලැබෙන්නේ ස්කන්ධ ටික වැය වෙලයි. ආයතන ටික වැය වෙලයි. ආයතන ස්කන්ධ ටික පේන්නේ නැහැ. පෙනෙන ස්වභාවයටයි රැවටෙන්නේ. දැන් අපි හඳුනාගත්ත මේ පෙනෙන ස්වභාවය නිර්මාණය වෙලා තියෙන්නේ මේ ස්කන්ධ ටිකෙන්, මේ හේතු ටිකෙන්. දුක්ඛ ස්කන්ධ ටිකෙන්. දැන් අපි පෙනෙන ස්වභාවයට නොඇති ඇති යථාර්ථයම දකිනින් දුක දුක හැටියට දකිනින් සමුදය දුරු කරන නිරෝධය සාත් කරන මඟ වැඩෙන පිළිවෙල හඳුනාගෙන දුක දුක හැටියට බලමින් සිටි. දැන් මේ බලමින් ඉන්න ගමනට වෙන බාධාව තමයි අපි දැන් මේ හඳුනගත්තේ. එහෙම නුවණින් බල බල ආශ්‍රවක්ෂය කරන්න ගියාම බාධා එනවා. මෙන්න මේ තැන් ඇසුරු කරන්න ගියොත් මේ කාර්ය හරියට ආශ්‍රවක්ෂය වෙන සියලු ආශ්‍රවක්ෂය කළ රහත් ඵලයේ දක්වා යන්න නම් මෙන්න මේ තැන් දුරු කරන්න ඕන. ඔබ දන්නවා මේ ශාසනයෙහි සවැත් නුවර කෝටි 7ක් ජනතාවක් ජීවත්. කෝටි 5ක් මගපලලාභී. මේ ඔක්කොම පැවිදි වෙච්ච අය නෙමෙයි. වැඩි පිරිසක් ගිහි ගෙදර හිටිය අය. හැබැයි සෝතාපන්න භවෙන් සකදාගාමී භවෙන් ඉහළට ගිය බොහොම අඩු පිරිසක්. අපි දන්නවා අනාගාමී වෙච්ච පිරිසක් ගැන කියවෙනවා. සුදෙවුන් මහ රජතුමා, විසාක උපාසකතුමා මේ වගේ පිරිසක් හිටියා. අනාගාමී වෙච්ච අය සංයුත්ත නිකායේදී බොහෝ නම් ගොඩක් කියවෙනවායි. සකදාගාමී වෙච්ච අය වැඩි පිරිසක් හිටියේ සෝතාපන්න. විසාකාවත් අවුරුදු 7න් සෝතාපන්න. අනේ පිරිසට තමයි සෝතාපන්න වෙන්නේ. හැබැයි ඇත්තන්ටින් එහාට යන්න බැරි වුණා. මේ ජීවිතේ. බැරි වුණේ පරිවර්ජණය කළ යුතු තැන්
පරිවර්ජණය කරන්න බැරි වෙච්ච නිසා. එහෙනම් ඔබ දර්ශනයෙන් යුක්ත නම් එහාට යන්න බෑ වත් අල්ලගෙන. මාත් එක්ක එන්න යන්න මහාන වෙන්න. අතහැරලා එන්න යන්න නම් පරිවර්ජනා පහතබ්බා මේවා දුරු කරන්න ඕනේ. ඉතින් ඉතර කලබල වෙන්න එපා මට තැනක් ඇත්තෙත් නෑනේ. යුද්ධෙනේ පුතා. තැනක් හොයාගත්තොත් බලන්න එන්න කොහොම හරි නැත්තම් මින් එහාට යන්න බෑ. ඒත් මේවා දුරු කරන්න. හැබැයි මෙතෙන්ට හරි එන්න පුළුවන් නම් අපි දන්නවා මේ දර්ශනයෙන් හරි යුක්ත වෙන්න පුළුවන් නම් අට්ඨමං භවං 8 වෙනි භවයකට නම් යන්නේ නෑ ඒකාන්තයෙන්. ඒ නිසා ඔබ දර්ශනයෙන් යුක්ත වුණාද නොවුණාද කියන එක මට කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඔබට ලැබෙන ප්‍රත්‍යක්ෂ ඥානය. ප්‍රත්‍යක්ෂා ඥාන පහකින් යුක්තයි මාර්ග ඥානය. ඒක ඔබ දන්නවා ලැබුණු නුවණ මොකක්ද කියලා. දුරු කළ ආශ්‍රව මොනවද කියලා දන්නවා. ඒ ආනිසංස දන්නවා. තව දුරු කරන්න කොච්චර තියෙනවද කියලා දන්නවා. මේවා තමයි ප්‍රත්‍යක්ෂා ඥාන කියලා. එයින් යුක්ත නම් ඉතිරි ටික නැති වුණත් ඔබ කවදා හරි ඒ ටික සම්පූර්ණ කරගන්න කෙනෙක් වෙනවා. ඉතින් මෙන්න මේ කියන පිළිවෙලින් මේ සියල්ල සාධනය කරගෙන සම්පාදනය කරගෙන සියලු ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී සීලය විනය බුදුරජාණන් වහන්සේ විනය හැටියට යමක් දේශනා කළා නම් ඒ සියල්ල මෙන්න මේ කොටසට අන්තර්ගත. ඒ හැම විනය ශික්ෂා පදයක්ම මේ නීවරණ ධර්ම දුරු කරන සමාධි සංවත්තනිකයි. සමාධියෙන් යුක්ත කලයි දැකිය යුතු ධම හොඳින් නුවණින් දකින්නේ හසු වෙන්නේ. නුවණින් දකින මොහොතේ ආශ්‍රවක්ෂය වෙන්නේ. ආශ්‍රවක්ෂය වෙච්ච තැනයි ගමනේ නිමාව වෙන්නේ. ඒ රහත් ඵලයේ දක්වා යන ගමනේදී පරිවර්ජනා පහතබ්බා මෙන්න මේ ටිකයි බුදුරජාණන් වහන්සේ පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව හැටියට උන්වහන්සේ අපට දේශනා කොට වදාළා. ඒ නිසා ඔබේ ජීවිතයට අදාළ සමීප හැකි ප්‍රමාණයෙන් ඒ බඳු දුරු කළ යුතු තැන් දුරු කරමින් මේ උතුම් ප්‍රතිපදාව අනුගමනය කරලා සියලු ආශ්‍රවක්ෂය කොට ලබන උතුම් වූ නිර්වාණ සුවයෙන් සැනසෙත්වා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං. අද දවසේ අපි මේ රැස් කරගත්ත කුසල සම්පත් මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේ සතර දුක් ගෙවා ලබන සාන්ත වූ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. මත බුදු වන ආර්ය මෛත්‍රී නාථ බෝසතුන් ඇතුළු බුදු බෝසත්යන් වහන්සේලාට කල්පේ සාක්ෂි සාත්මා උපකාරක සියලු දේව සමූහයාට අත්ින් අයිති වේවා දිවිස් වැඩි දියුණු වේවා පතන බෝධියෙන් නිවනින් සැනසෙත්වා දිවියන් කරන සාත්. අපි හැමදෙනා නමින් ඇති මේ පරලෝකීය මෞඛ්‍ය ගුරු ආදී සකලඥාති වර්ගයාට මේ ස්ථානයේ දෙන්නට මෙහෙත මහන්සි මේ පරලෝකීය සිරුදායක ආකාදීන්ට විහාර ගණයක් වදාළ සේසාමින් වහන්සේලාටත් හැදියලු ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී මතත් දායක උපකාරක පස්තායකව සිතමිය ගිය හැමදෙනාටම මේ පින්වත්පත් වේවා. සුවපත් වේවා. දුක් පිරි සංසාර කතරින් එතර වේවා. සාදුය. පින්වත් හැමදෙනාටත් හැදියලු ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පරිලෝකයට සපත සාන්තිය සාමීසන සිල් දුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවනයේ සිද්ධ වේවා. උවදුරු බාධක මග හැරේවා දර්ශනයෙන් නිදී සත්පුරුෂයන් ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන අමා නිවන් සුව කල්ම වේවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාති සම්පති